පිංගතුනේ අද දවසේ අනුත්තර දහම්සක සදහම් වැඩසටහනින් අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායට අදාළ සංයුත්ත නිකාය 2 පොත් වහන්සේට අදාළ සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම ආහාර සූත්‍රය. ආහාර වර්ගයට අයත් පළවෙනි දේශනාව. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ වටා වැඩ සිටියේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා ආරම්භය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනු ලබන්නේ. දේශනාවේ නමින්ම අපිට යම් කාරණයක් වැටහෙනවා. ආහාර කියන කාරණේදී එතකොට අපේ ජීවිතයට උමනා කරන ප්‍රධාන කාරණයක් ජීවත් වෙන්න ආහාර. මේ දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ සත්‍යයගේ පැවැත්මටත් ඒ වගේම තමයි සත්‍යයගේ සසරේ ජීවත් වෙලා ඉන්න කාලේ පැවැත්මටත් සසරේ පැවැත්මටත් හේතු වන ආහාර ගැන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආහාර හතරක් තියෙනවා. සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, ඒ කියන්නේ ඉපදුණු සත්වයාගේ පැවැත්ම පිණිසත්, ඒ වගේම තමයි උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිසත්. එතකොට මේ කාරණේ ගැන අපි දැනගන්න ඕනේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා. ජීවත් ඉපදුණු සත්වයාගේ පැවැත්මක් තියෙනවා මරණයට පත් වෙන මොහොත දක්වා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. මොන ඉපදුනා සත්වයක් ඉපදුනා ඒ සත්වයා මව් කුසේ ඉපදුනා වෙන්න පුළුවන්. බිත්තරයක් ඇතුළේ ඉපදුනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තෙත් පරසරයක ඉපදුනා වෙන්න පුළුවන්. ඕපපාතික හෝ ඉපදුනා වෙන්න පුළුවන්. ඒ ඉපදුන සත්වයා යම් ආශි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ ආශි ප්‍රමාණය සමහරක් වෙලාවට දවසයි දෙකයි වෙන්න පුළුවන්. ඒ ආශි ප්‍රමාණය සතිය දෙක වෙන්න පුළුවන්. මාස කිහිපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු කිහිපයක් වෙන්නත් පුළුවන්. මිනිසෙක් ගත්තොත් බොහෝ විට ඔහුට හානියක් වුනේ නැත්නම් අවුරුදු 60 70 80 90 වගේ ආදී ආයුෂ ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ විදිහට මේ ලෝකයේ උපදින සත්වයන් ආයුෂ ප්‍රමාණයක් ඇතුව උපදිනවා. ඒ ආයුෂ ඉවර වෙනකන් මරණයටපත් වෙනකන් ඒ සත්වයාගේ පැවැත්ම පිණිස යමක් උවමනයි. ඒ ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිස ආහාර උවමනයි. ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. මහණෙනි ආහාර හතරක් තියෙනවා. භූතානං වා සත්තානං තිතිය. ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිස. ඉපදුන සත්වයාට ජීවත් වීම පිණිසත් ඒ වගේම තමයි ඒ ගත කරන ජීවිතය තුළ පැවැත්ම පිණිසත් ආහාර උවමනයි. එතකොට ඒ වගේම තමයි සම්භවේසීනං වා අනුග්‍රහය. සත්වයා කියනකොට ඒ සත්වයාගේ ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඉපදෙනවා. ඒ වගේම තමයි යම් ආශි ප්‍රමාණයක් ජීවත් වෙනවා, මැරෙනවා. හැබැයි මරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා දෙයක් නැහැ. මොකද වෙන්නේ? නැවත ආයුපතක් කරා යනවා.
නැවත ආය උපදිනවා. එතකොට නැවත ආය මනුස්ස ලෝකේ හරි දෙවියන් අතරේ හරි බ්‍රහ්මයන් අතරේ හරි එහෙම නැත්නම් තිරිසන් ලෝකේ හරි ප්‍රේත ලෝකයක හරි එහෙම නැත්නම් නිරේ හරි යම් තැනක ආය උපදිනවා. මරණයටපත් වෙන සත්වයා ඒ සත්ත්ව ස්වභාවයෙන් තු ඉන්න නිසාම කය විඳලා මරණින් මත්තේ නැවත ආය උපතක් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ සම්භවයේ සීනං වා අනුග්‍රහය. සම්භවයේ සීනං කියලා කියන්නේ නැවත ආය හට ගන්න. කියන්නේ සත්වයා මරණින් මත්තේ නැවත ආය උපතක් කරා යනවා. අන්න ඒ සඳහා අනුග්‍රහය පිණිස. අන්නේ සඳහා අනුග්‍රහය පිණිස මෙන්න මේ ආහාර හේතු වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආහාර හතරක් තියෙනවා. ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිසත් නැවත ආයපතක් කරා නැවත ආය හට ගැනීම පිණිස ඒ සත්වයාගේ එහෙම නැත්නම් නැවත ආය හට ගන්නා බවක් ඇතිද ඒ හට ගන්නා සත්‍යයට අනුග්‍රහය පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමේ චත්තාරෝ මොනවද ආහාර හතර ඉපදුන සත්‍යයට අනුග්‍රහය පිණිසත් ඉපදෙන්න ඉන්න සත්‍යයට ඉපදුන සත්‍යයගේ පැවැත්ම පිණිසත් ඉපදෙන්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත් ආහාර හතරක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආහාර හතර මේවා කබලින්කාරෝ ආහාරෝ ඕලානිකෝ වා සුකුමෝ වා ගොරෝසු සියුම් ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් ඒ මොන ස්වභාවයෙන් තිබ්බත් කබලින්කාර ආහාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියන්නේ කෑලි කෑලි වල තියෙන කොටස් වල තියෙන ආහාරය. ඒක ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන්. පළවෙනි ආහාරය. දෙවෙනි ආහාරය තමයි පස්සෝ දුතියෝ. ස්පර්ශය දෙවෙනි ආහාරයයි. මනෝ සංචේතන තතිය. තුන්වෙනි ආහාරය මනෝ සංචේතනවයි. විඥානං චතුත්තං. හතරවෙනි ආහාරය විඥානයයි. ඒතර ආහාර හතරයි. පළවෙනි එක තමයි කබලින්කාර ආහාරය. ඒක ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන්. දෙවෙනි ආහාරය ස්පර්ශයයි. තුන්වෙනි ආහාරය මනෝ සංචේතනවයි. හතරවෙනි ආහාරය විඥානයයි. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ආහාරා. මහණෙනි මේව තමයි ආහාර හතර. භූතානං වා සත්තානං තිතියා. හටගත් සත්වයාගේ පැවැත්ම පිණිස. එහෙම නැත්නම් ඉබදුන සත්වයාගේ පැවැත්ම පිණිස. ඉපදුන සත්වයා මරණකම් එහෙම නැත්නම් ආයුෂ ගෙවනකම් පවතින්න ඕනි. ඒ පැවැත්ම පිණිස සම්භවයේ සීනං වා අනුග්‍රහය නැවත ආයුපතක් කරා යන සත්‍යයට අනුග්‍රහය පිණිස. මේ කය අතහැරලා ඊට පස්සේ නැවත ආය වෙන කයකට යනවා. එහෙම නැත්නම් නැවත ආය වෙන තැනක උපදිනවා. වෙන සතර මහා ධාතුන් ඇසුරු කරගෙන ආය මේක පවතිනවා. එතකොට අන්නේ සඳහා අනුග්‍රහය පිණිස මේ ආහාර හතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි මේවා ටිකක් දැනගනිමු. අපි මේවා ගැන මේ ආහාර හතර ගැන කතා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ආහාර විදිහට කබලින්කාර ආහාරය. ගොරෝසු හරි සියුම් හරි. දැන් මනුස්ස ජීවිතය ගත කරන කෙනෙකුට නම් ඒ කබලින්කාර ආහාරය වෙන්නේ බත් ව්‍යංජන සහ පළතුරු
ඔය නොයෙකුත් ආකාරයේ විකා අනුභව කරනවා නම් ඒ වගේම තමයි වළඳනවා නම් බොනවා නම් අනුභව කරනවා නම් මේ විදියට තමන්ගේ කුස පුරවා ගන්නවා නම් අන්න ඒවා තමයි කබලින්කාර ආහාරය වෙන්නේ. දැන් සමහරක් වෙලාවට ස්පිතාලෙට ගියාට පස්සේ ජීවත් වෙන්න කියලා සේලයින් දෙනවා. ඒකත් ආහාරයක් වෙනවා. ඒ විදිහට මනුස්ස ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් ඒ විදිහට අපිට පේන අත ගන්න ඒ වගේම තමයි දිවට දැනෙන නොයෙකුත් ආකාරයේ ආහාර තියෙනවා. කබලින්කාර ආහාරය. අපි දන්නවා දවසක් කෑවේ නැත්තම්, බීවේ නැත්තම්, දවස් දෙකක් කෑවේ බීවේ නැත්තම් දුර්වල වෙලා යනවා මේ කය. සතියක් විතර කන්නේ බොන්නේ නැතුන් හිටියනම් හොඳටම දුර්වල වෙලා ඊට පස්සේ මන් අසන්න වෙනවා. ඒ විදිහට තවත් දවස් කීපයක් හිටියොත් ආහාර නැතුව මැරෙනවා. ඒ කියන්නේ ඉපදුණු සත්වයාට ගොරෝසු සියුම් කබලින්කාර ආහාර ලැබුණ නැත්නම් මැරෙනවා. පැවැත්මක් නැහැ. පවතින්න නම් මේ කබලින්කාර ආහාරය ඌමනයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉපදුණු සත්වයාගේ පැවැත්ම පිණිස කබලින්කාර ආහාරය ඌමනයි. මනුෂ්‍ය ජීවිතයක් ගත මේ ලබපු කෙනා මේ විදිහට ආහාර ගන්නවා. දැන් තිරසංගත සත්වයෝ ආහාර ගන්නවා අපි දකිනවා. මිනිසු කන ආහාරත් ගන්නවා වගේම තමයි. සමහර සත්තු කොළ කනවා. සමහරක් සත්තු තවත් සත්තු මරාගෙන කනවා. ජලයේ ඉන්න සත්වයෝ නම් දීසෙවල් කනවා. එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා මඩ කනවා. නොයෙකුත් ආකාරයේ දේවල් අනුභව කරනවා අපි දැකලා තියෙනවා. එතකොට ඒ සත්‍යයේ පැවැත්ම පිණිස ඒක ආහාරයක් බවට පත් වෙනවා. ප්‍රේතය ගත්තොත් අපිට පේන්නේ නමුත් සියුම් ආහාර අනුභව කරනවා. දෙවියෝ ගත්තත් එහෙමයි. දිව්‍ය භෝජන කියලා අපි අහලා තියෙනවා. එතකොට දෙවියොත් ආහාර අනුභව කරනවා. බ්‍රහ්මයොත් එහෙමයි. ඒ වගේම තමයි සත්‍යයේ පැවැත්ම පිණිස නොයෙකුත් ආකාරයේ ආහාර අනුභව කරන බවක් අපි දකිනවා. ඒතර ඒ හැම එකක්ම ඒක සුවඳ වෙන්න පුළුවන්, ගඳ වෙන්න පුළුවන්, ජීවත් වෙන්න, බඩ පුරව ගන්න, බඩගින්න පිපාසය නිවා ගන්න ආහාරයක් ඇතිද ඒක කබලින්කාර ආහාරය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි ආහාරය පස්ස ස්පර්ශය. පස්සෝ දුතියෝ. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශය. ස්පර්ශය බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වනවා ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය විදිහට. ඒතර ස්පර්ශ හයක් තියෙනවා. ඒතර මේක ආහාරයක්. ස්පර්ශය. ස්පර්ශය කාරණා තුනක එකතුවක්. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවක්. අභ්‍යන්තර ආයතනයත්, බාහිර ආයතනයත්, ඒ වගේම තමයි විඥානියත් කියන මේ තුන එකට එකතු වීමයි. ඇසේ ස්පර්ශය නම් ඔන්න ඇහැ තියෙනවා. ඒ වගේම බාහිර රූපේ තියෙනවා. ඒ වගේම තමයි ඇහෙන් ඒ රූපේ දැනගන්නවා. ඒතර ඒ ඇහි විඥානයයි. එතකොට ඇහත් රූපයත් ඇහි විඥානයක් කියන මේ තුන එකට එකතු වීම ස්පර්ශයයි. ඒතර ඇහි ස්පර්ශයයි. ඒ විදිහට කනත්, ශබ්දයත්,
කනෙන් ඒ ශබ්දය දැන ගැනීම. ඒ කනේ විඥානයයි. ඒතර කනත් ශබ්දයත් කනේ විඥානයත් එකට එකතු වීම. කනේ ස්පර්ශය. නාසයේ ස්පර්ශය. නාසයත් ගන්ධ සුවඳක් තියෙනවා. නාසයෙන් ඒ ගන්ධ සුවඳ දැන ගන්නවා. ඒ නාසයේ විඥානය මේ තුන එකට එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවේ ස්පර්ශය නම් දිව තියෙනවා, රසය තියෙනවා. දිවෙන් ඒ රසය දැන ගන්නවා. ඒ දිවේ විඥානයයි. මේ තුන එකට එකතු වීම දිවේ ස්පර්ශයයි. කයේ ස්පර්ශය වෙන්නේ කය තියෙනවා, පහස තියෙනවා. කය මොකක් හරි ගෑවුනට පස්සේ වැදුනට පස්සේ ඇල්ලුවාට පස්සේ ඔන්න දැනෙනවා. එහෙම නැත්නම් ස්පර්ශයයි ඒක. ඒතකොට කය තියෙනවා, ස්පර්ශය තියෙනවා. කයෙන් ස්පර්ශය දැන ගන්නවා. මේ තුන එකට එකතු වෙනවා. ඒක කයේ ස්පර්ශයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනස තියෙනවා, අරමුණක් තියෙනවා. මනසිතට අරමුණක්, මනසට අරමුණක් එනවා. මනසෙන් ඒ අරමුණ දැන ගන්නවා. ඒ මනසේ විඥානයයි. මේ තුන එකට එකතු වීම ස්පර්ශයයි. දැන් මේ වෙලාවේ අපිට ප්‍රායෝගිකව ස්පර්ශය දැනගන්න පුළුවන් හොඳින්. කන තියෙනවා. දැන් මම බණ කියන එක ඇහෙනවා. ඒක ශබ්දයයි. කනින් ඒක දැනගන්නවා. කනින් ඒක දැනගන්නවා. ඒ කෙරේ අවධානයෙන් ඉන්නවා. ඒ ශබ්දයේ කෙරේ. දැන් මේ සද්දයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. කනත්, ශබ්දයත්, ඒ විඥානයත් මේ තුන එකට එකතු වෙලා ඉන්නේ. මේක තමයි ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට ඇසේ ස්පර්ශයත් ආහාරයක්, කනේ ස්පර්ශය ආහාරයක්, නහයේ ස්පර්ශය ආහාරයක්, දිවේ ස්පර්ශය ආහාරයක්, කයේ ස්පර්ශය ආහාරයක්, මනසේ ස්පර්ශය ආහාරයක්. ඉපදුන සත්‍යයගේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර ගත කරන ජීවිතය තුළ අපි හොඳින් කල්පනා කරලා බැලුවොත් අපි මේ ලෝකයේත් එකට එකතු වෙන්නේ නැත්නම් පැවැත්මක් නැහැ. ඒක සියුම් විදිහට හොඳින් නුවණින් කල්පනා කරනකොට ඒ කාරණේ කෙනෙකුට වැටහෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපි එක මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශය, පස්සය කියන මේක ආහාරයක්. ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිසත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන තතිය. තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතනාව. සංචේතනාව කියලා කියන්නේ අනුව ක්‍රියාව. එතකොට මනෝ සංචේතනාව වෙන්නේ මනසට නොයෙකුත් ආකාරයේ අරමුණු එනවා. ඊට අනුකූල ක්‍රියාවක් තිබෙනවා. එහෙම නැත්නම් කල්පනා කිරීමක් තියෙනවා. අන්න එය ආහාරයක්. ඉපදුන සත්‍යයගේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත්. මනස කියන එක අපි දන්නවා. හැමෝටම මනසක් තියෙනවා. ඒතකොට මේ මනසේ තිබෙනවා ක්‍රියාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චේතනාහම් භික්ඛවේ කම්මං වදාන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කර්මයේ කියන තවත් වචනයක් තමයි චේතනාවක් කියන්නේ. ඒතර ක්‍රියාව. ඒතර මනසේ පවතිනා වූ ක්‍රියාව ආහාරයක්. ඉපදුන සත්‍යයේ පැවැත්මට. අපි කල්පනා කර බලමු සාමාන්‍යයෙන් ගත කරන ජීවිතය තුළ හැමෝම කල්පනා කරමින් තමයි කටයුතු කරන්නේ. කතා කරන්නත් කල්පනා කරනවා. ඒ වගේම තමයි
කයින් ක්‍රියා කරන්න කල්පනා කරනවා. මනසින් යම් ආකාරයේ දෙයක් ක්‍රියා කරන්නත් කල්පනා කරනවා. දැන් උයන්න ඕනි කියලා කල්පනා වෙන්නේ නැත්තම් උයන්න පෙළඹෙන්නේ නැහැ. කණ්ඩ ඕනි කියලා කල්පනාවක් ඇති කරගන්න නැති තාක්කල් ඒ සඳහා ක්‍රියාවට නැගෙන්නේ ජීවිතේ. එතකොට අර මනසේ යම් ආකාරී ක්‍රියාවක් තිබෙනවා. ඉපදුන සත්‍යයේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත් මනෝ සංචේතනාව. හැබැයි ඉතින් මේ මනෝ සංචේතනට අරමුණු ලැබෙන්නේ දැක්ක දෙයක්, ඇහුව දෙයක්, ආග්‍රහණය කරපු දෙයක්, රස විඳ දෙයක්, පහසක් ලැබු දෙයක්, හිතුව දෙයක්. අපි දිතුම කලින් දවසේ දිවේ ස්පර්ශය තිබුණා. ඒ කියන්නේ මොන හරි ව්‍යංජනයක හරි පළතුරක හරි එහෙම නැත්නම් යම් ආකාරයේ රස කැවිල්ලක හරි ඒ පහසක් ලැබුවා. දිවට දැනුණා. ඒකත් එක්ක එකතු වුණා. දැන් මතකයි. හැබැයි නැවත මේක ආහාරයට ගන්න නම් මෙයා ඒක ගැන කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ. ඒකට ප්ලෑන් කරන්න ඕනේ. ඒකට හම්බ කරන්න ඕනේ. මුදලක් හොයා ගන්න ඕනේ, යන්න ඕනේ. දැන් මේ ඔක්කොම සිදු වෙන්නේ අර මනෝ සංචේතනාවේ. ඒතර මේ ආහාර සෙවීම කියලා කියන්නේ ඊට පස්සේ ආරක්ෂාව පිණිස කටයුතු කරනවා කියලා කියන්නේ මේ හැම දෙයක්ම මනෝ සංචේතනාවේ ප්‍රතිඵලයන් විදිහට තියෙන දෙයක්. මේක ආහාරයක් ඉපදුණු සත්‍යයේ පැවැත්ම පිණිස. ඒ වගේම තමයි පොදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං චතුත්තං. හතරවෙනි ආහාරය විඥානයයි. ඒතර විඥානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය. දැනගන්නවා. ඒක විඥානයයි. ඇහෙන් දැනගන්නවා, කනෙන් දැනගන්නවා, නායෙන් දැනගන්නවා, දිවෙන් දැනගන්නවා, කයින් දැනගන්නවා, මනසින් දැනගන්නවා. මේ කාරණේ අපි තේරුම් ගන්න මේ වගේ දෙයක්. විඥානය කියන්නේ දැනීම, දැනගන්නවා එක එකක්. නමුත් ඒක ඒ දැන ගැනීම ඇහි සිදු වෙනකොට ඒක ඇහි විඥානය. ඒ දැන ගැනීම කනේ සිදු වෙනකොට ඒක කනේ විඥානය. ඒ දැන ගැනීම නාසයේ සිදු වෙනකොට නාසයේ විඥානය. ඒ දැන ගැනීම දිවේ සිදු වෙනකොට දිවේ විඥානයයි. ඒ දැන ගැනීම කයේ සිදු වෙනකොට කයේ විඥානයයි. ඒ දැන ගැනීම මනසේ සිදු වෙනකොට ඒක මනසේ මනෝ විඥානයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥානය ඉපදුන සත්‍යයේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත් හේතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විඥානය කියන එක පැලවෙන දෙයක්. පැලවෙන දෙයක් කියලා කියන්නේ වැඩෙන දෙයක්. තමන් කරන කින දේට අනුව විඥානය වැඩෙනවා. විඥානය වැඩෙනවා පවට අනුව. විඥානය වැඩෙනවා පිනට අනුව. විඥානය වැඩෙනවා සමාධියට අනුව. පවට අනුව වැඩෙන විඥානය මේ කය බිඳලා මරණයටපත් වෙනකොට මේ කයෙන් චුත වෙනකොට චුත වෙනවා කියලා කියන්නේ විඥානේ චුත වෙනවා. ඊට පස්සේ විඥානේ බැස ගන්නවා අර පවට අනුව වැඩිච්ච යම් පවට අනුව වැඩිලා නම් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? විපාක ලැබෙන විදිහට පව් විපාක දුක් විපාක ලැබෙන තැනක බැස ගන්නවා. පිනට අනුව නම් විඥානේ වැඩුණේ සැප විපාක ලබා දෙන තැනක බැස ගන්නවා. සමාධියට අනුව නම් විඥානේ වැඩුණේ බ්‍රහ්ම ලෝක ආදී තැන්වල බැස ගන්නවා. එතකොට නැවත උපත පිණිස
හටගන්නා සත්වයන්ට අනුග්‍රහයක් පිණිස විඥානෙ හේතු වෙනවා. හැබැයි ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිසත් විඥානෙ හේතු වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ආහාර හතරක් තියෙනවා. ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිස, උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිස. කබලින්කාර ආහාරය නම් බොහෝ විට ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිසයි ඍජුවම හේතු වෙන්නේ. අනිත් ආහාර ඉපදුන සත්වයාගේ පැවැත්ම පිණිසත් ඒ වගේම තමයි විඥානෙ වැඩිම පිණිස එක උපකාර වෙන නිසා උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිසත් හේතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ විදිහට ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා කින් නිදානා කින් සමුදයා කින් ජාතිකා කිමප්පබවා කිම්පබවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මහණෙනි මේ ආහාර හතරට නිදානෙ වෙන්නේ කුමක්ද? මේ ආහාර හතර කුමකින්ද හටගන්නේ? මේ ආහාර හතර කුමකින්ද උපදින්නේ? මේ ආහාර හතරට කුමක්ද ප්‍රභවය වෙන්නේ? මුල් වෙන්නේ? මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහලා භාග්‍යවතුන් වහන්සේම උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ අහන්නේ මහණෙනි මේ ආහාර හතරට නිදාණය වෙන්නේ කුමක්ද? මුල් වෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේකේ යට මොකද්ද? නිදානේ කුමකින්ද හටගන්නේ? කුමකින්ද උපදින්නේ? කුමක්ද ප්‍රභවය වෙන්නේ? මුල් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේ චත්තාරෝ ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පභවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ආහාර හතර නිදාණය වෙන්නේ තණ්හාවයි. තණ්හාවෙන් තමයි හටගන්නේ. තණ්හාවෙන් තමයි උපදින්නේ. තණ්හාව තමයි ප්‍රභවය වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා සත්වයෙක් ගැන. සත්වයෙක් ගැන කතා කරනවා. සත්වයා කියලා කියන්නේ උපාදානස්කන්ධයන්ට බැඳලා ගිය කෙනාට කියන නම. පංච උපාදානස්කන්ධයට බැඳී ගියාද අන්න යාට කියන නමක් තමයි සත්වයා. පංච උපාදානස්කන්ධ වෙන්නේ මොකද්ද? උපාදානස්කන්ධ වෙන්නේ මොකද්ද? රූපය, ඒ වගේම තමයි වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. එතකොට රූපයට බැඳලා ගියා නම් රූප උපාදානස්කන්ධයයි. විඳීමට බැඳලා ගියා නම් වේදනා උපාදානස්කන්ධයයි. සංඥාවට හඳුනා ගැනීමට බැඳලා ගියා නම් සංඥා උපාදානස්කන්ධයයි. චේතනාවට සංකාරයට බැඳලා ගියා නම් සංකාර උපාදානස්කන්ධයයි. විඥාණයට බැඳලා ගියා නම් විඥාන උපාදානස්කන්ධයයි. මේ විදිහට උපාදානස්කන්ධයන් සහිතව යම් කෙනෙක් ඉන්නවා නම් පවතිනවා නම් එයා සත්වයි. එතකොට අරහත්ත්වයටපත් නොව හැමෝම සත්වයෝ. රූප උපාදානස්කන්ධය. ඒක රූපයට බැඳලා ගියා. රූපයට බැඳලා ගියා කියන්නේ රූපය කියන්නේ ඇට වලින් හැදිලා
නහර වැල් වලින් බැඳිලා මස් වලින් පිරීලා හැමකින් ආවරණ වෙච්ච දේ මේ කය. එතකොට මේකට කියන්නේ රූපය. සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. භාග්‍යතුන් වහන්සේ සතර මහා ධාතු විදිහට විස්තර කරන්නේ අභ්‍යන්තර සතර මහා ධාතු කෙස් ලොම් නියපොතු දත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආත්මාව දලඹුව බඩදිව කුඩා පෙනහළු කුඩා ආමාශය අසුචි මේ පටවි තද ගතිය ගොරෝසු ගතිය. ඒ වගේම ආපෝ ධාතුව පිට සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් කෙල සොටු සෙම කෙල සොටු සඳ මිදුළු මුත්‍ර විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වැగిරෙන ස්වභාවය යුතු බවක් ඇතද ඒක ආපෝ ධාතුව. ඒ වගේම තේජෝ ධාතු විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කය තවන උණුසුම, කය දවන උණුසුම, ඉන්ද්‍රයන් මෝරණ උණුසුම, ආහාර දිරවන උණුසුම ආදී විදිහට. මේ විදිහට ගත්තට පස්සේ මේ ශරීරයේ තිබෙනවා උෂ්ණත්වය, උණුසුම, තේජෝ ධාතු, වායෝ ධාතුව ආස්වාස වාතය, පස්වාස වාතය, උගුරට එන වාතය, පසුපසෙන් පිට වෙන වාතය, අංග මංගානුසාරී වාතය. මේ අංග පසඟ හැම පැත්තෙම විසිරලා යන දිවෙන වාතය තිබෙනවා. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ එහෙනම් මේ අභ්‍යන්තර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වෙන්නේ මේ කයේ. මේ කය. මේ රූපය. එතකොට මෙන්න මේ රූපයට බැඳිලා ගියාද මේ රූපයට උපාදාන වෙලා තිබෙනවාද මානසිකව අන්න සත්වයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඳීම වේදනා උපාදානස්කන්ධය විඳීමට බැඳිලා ගියාද විඳීම කියලා කියන්නේ සැප විඳීම තිබෙනවා දුක් විඳීම තිබෙනවා සැප දුක් රහිත විඳීම තිබෙනවා. ඒ සඳහා බැඳිලා ගියාද අන්න එතකොට ඒක වේදනා පාදානස්කන්ධයයි. ඇත්තට බැඳිලා යන්නේ මම ඒ කියලා. නැත්නම් මගේ කියලා. ඔය ආකාරයෙන් බැඳිලා යන ස්වභාවයක් තිබෙනවා. රූපේ කෙරෙත් ශරීරයේ කෙරෙත් එහෙම බැඳිලා යනවා අන්න සත්‍යය. විදීම කෙරෙත් බැඳිලා යනවා නම් සත්‍යය. සැප විඳීමක් හෝ දුක් විඳීමක් හෝ සැප දුක් රහිත විඳීමක් හෝ ලබන කෙනා ඒ ලබන සැප විඳීම අඳුර ගන්නවා මොනවද කියලා. ඒ අඳුනා ගන්නා ස්වභාවයත් ඒ සංඥාවත් මමයි කියලා බැඳිලා යනවා නම් මගේ කියලා බැඳිලා යනවා නම් අන්න සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලබන්නා වූ සැප විඳීම හෝ දුක් විඳීම හෝ සැප දුක් රහිත විඳීම අඳුනා ගන්නවා කොහොමද අඳුනගන්නේ? ඒක රූපයන්ත විඳීමත් ඒ රූපයන්ත ශබ්දයත් ගන්ධයත් රසයත් පහසත් අරමුණන්ත කියලා. එමෙතන ඒ කෑමත් ඒ කෑම වර්ග අතරෙත් මොනවද කියලා අඳුර ගන්නවා. මේ විදිහට ඒ අඳුනා ගන්නා ස්වභාවයටත් මමයි කියලා බැඳලා යනවා නම් අන්න සත්‍යය. ඒ වගේම තමයි චේතනාව. චේතනාව කියන්නේ සංකාරය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අඳුනා ගන්නා දේට අනුකූලව ක්‍රියාව කරනවා. ඒ රූපයක් නම් මොකද්ද කියන අඳුර ගන්න ඊට අනුකූලව ක්‍රියාව. ඒක තමයි සංකාරය. චේතනාව. හඳුනාගන්නේ යම් සද්දයක්ද ඒ සද්දයට අනුව ක්‍රියාවක් තියෙනවා චේතනාවක්. ඒක සංකාරය. මේ විදිහට රූපයට අනුව ක්‍රියා කිරීම, සද්දයට අනුව ක්‍රියා කිරීම, ගන්ධයට අනුව ක්‍රියා කිරීම, රසයට අනුව ක්‍රියා කිරීම, පහසට අනුව ක්‍රියා කිරීම, අරමුණට අනුව ක්‍රියා කිරීම ඒක චේතනාවයි. ඒක සංකාරයයි. ඒ ක්‍රියාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමයි කියලා බැඳලා ගියා නම් කන්නේ, බොන්නේ, නාන්නේ, ඉඳගන්නේ, කතා කරන්නේ
ඒතර මේ විදිහට ගත්තොත් මේ හැම දෙයක්ම තමා කියලා මගේ කියලා. යන්නේ ආකාර බෙදලා යනවා නම් අන්නේ ස්වභාවයේ යුතු කෙනා සත්‍යය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඊළඟට විඥානය. තමන් තුළ මේ දැනගන්නා ස්වභාවය. දැනගන්නා ස්වභාවය. අපි කලින් කිව්වා ඒ තමයි ඇහෙන් දැනගන්නවා, කනින් දැනගන්නවා, නායෙන් දැනගන්නවා, දිවෙන් දැනගන්නවා, කයින් දැනගන්නවා, මනසින් දැනගන්නවා. මේ දැනගන්නා ස්වභාවය. ඒ දැනීම. දැනීමටත් බැඳලා යනවා නම් මමේ කියලා බැඳෙනවා නම් මගේ කියලා බැඳෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ ස්වභාවය යුතු කෙනා සත්‍යය. රූපයට බැඳලා ගියාද? විඳීමට බැඳලා ගියාද? සංඥාවට හඳුනා ගැනීමට බැඳලා ගියාද? සංකාරයට චේතනාවට බැඳලා ගියාද? විඥාණයට බැඳලා ගියාද? දැන ගැනීමට බැඳලා ගියාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්න යා සත්‍යය. මෙන්න මේ සත්‍යය ගැන තමයි කතා කරන්නේ. එතකොට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැර රහතන් වහන්සේලා හැර අනිත් සියලු දෙනාම සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ සත්‍යය මේ ඉපදුන සත්‍යයගේ පැවැත්ම පිණිසත් ඉපදෙන්න ඉන්න සත්‍යයට අනුග්‍රහය පිණිසත් තමයි මේ ආහාර හතර හේතු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආහාර හතරට නිදානේ මොකද්ද? මේ ආහාර හතර හටගන්නේ කුමකින්ද? මේ ආහාර හතර කුමකින්ද උපදින්නේ? මේ ආහාර හතරට ප්‍රභවය මුල වෙන්නේ මොකද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අහලා භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා මහණෙනි මේ ආහාර හතරට නිදානේ තමයි තණ්හාව. මේ ආහාර හතරට මේ ආහාර හතර හටගන්නේ තණ්හාවෙන්. මේ ආහාර හතර උපදින්නේ තණ්හාවෙන්. මේ ආහාර හතරට ප්‍රභවය වෙන්නේ තණ්හාව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට සත්‍යයගේ පැවැත්ම පිණිස හේතු වන ආහාරයට උපදින්නේ සත්‍යයට අනුග්‍රහය පිණිස හේතු වන මේ ආහාරයට මුල් වෙන්නේ තණ්හාවයි. තණ්හාව තියෙන තාක්කල් ආහාරයේ තියෙනවා. ආහාරයේ තියෙන තාක්කල් සත්‍යය සිටිනවා. එහෙම දෙයක් තමයි මේ දේශනාවේදී අපි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ තණ්හාව කියන එක පින්තුනේ තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී විදිහට. තණ්හාත් ආකාර 6යි. රූපයන් කෙරෙහි ඇති වෙනවා ආසාව. ශබ්දයන් කෙරෙහි ඇති වෙනවා ආසාව. ගන්ධයන් කෙරෙහි ඇති වෙනවා ආසාව. රසය කෙරෙහි ඇති වෙනවා ආසාව. ඒ වගේම තමයි පහස කෙරෙහි ඇති වෙනවා ආසාව. අරමුණු කෙරෙහිත් ආසාව ඇති වෙනවා. ඉතින් මේ විදිහට මේ තිබෙනා ආසාව ආහාරයේ පිණිස හේතු වෙනවා. සාමාන්‍ය අපි කල්පනා කරලා බැලුවොත් ගත කරන ජීවිතය තුළ අපි ජීවත් වෙන්න ආහාර ගත්තත් නමුත් ආස කරන කෑම තමයි අපි බොහෝ විට හොයන්නේ. ඒ වගේම තමයි අපි මේ ලෝකයේ තිබෙන නොයෙකුත් ආකාර දේවල් එක්ක එකතු වෙනවා. ආයතන ඔස්සේ. අපි එකතු වෙන්නේ අපි කැමැතිවත් එක්ක. ඒ කියන්නේ ස්පර්ශය ඇති වෙන්නේ කැමැති තැන. ස්පර්ශය ඇති වෙන්නේ කැමැති තැන. අපි ලස්සන සින්දුවක් තමයි අහගෙන ඉන්නේ. ලස්සන මලක් දිහා තමයි බලාගෙන ඉන්නේ. ලස්සන පරිසරයක නැත්නම් අපි තමන් කැමති පරිසරයකට තමයි ඉන්න කැමති වෙන්නේ. කැමති අය තමයි ඇසුරු කරන්නේ. ඒතර කැමති දේ බලනවා, කැමති දේ අහනවා, කැමති රස විඳිනවා,
කැමැති දේවල් ආග්‍රහණය කරනවා. අකමැති දේවල් අපි මේක ආග්‍රහණය කරන බවක් නැහැ. කැමැති දේවල් වල පහස ලබනවා. කැමැති දේවල් හිතයි. එතකොට මේ ස්පර්ශයටත් තියෙන්නේ ඒ ආහාරයටත් හේතු වෙන්නේ ආසාවමයි. ඒ වගේම තමයි උදේ ඉඳන් හවස වෙනකන් සමහරක් වෙලාවට අපි කල්පනා කරන්නේ. එහෙම නැත්නම් අපි කටයුතු කරන්න යන්නේ Taman කැමති දේත් එක්ක. Taman කැමති දේත් එක්ක. එතකොට දැන් කැමති දෙයක් ලබා ගන්න කටයුතු කරන බවක් තියෙනවා. හිතා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ආහාරයට හේතු වෙනවා. මොනවද? මුල් වෙනවා. ආහාරය උපදිනවා මේ තණ්හාවෙන්. ආහාරයට ප්‍රභව වෙනවා තණ්හාව. විඥානේ නම් වූ ආහාරයට. විඥාන ආහාරය වැඩෙන්නේ තමන් කැමති දේ කිරීමෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු පින් කරන්න කැමති වගේම තමයි මිනිස්සු පව් කරන්නත් කැමති. මිනිස්සු බොරු කියන්නත් කැමති. ඒ වගේම තමයි ඇත්ත කතා කරන්නත් කැමති. කැමති කියන්නේ තිය ආසාවයි. එතකොට තමන් කැමති දේවල් කරද්දී, කැමති දේවල් කතා කරද්දී, කැමති භාවනා සමාධියක් ආදී දේවල් උපදවා ගනිද්දී ඊට අනුකූලව විඥානේ වැටෙනවා. විඥානේ වැටෙනවා. තමන් කැමති විදිහට එහෙම කරද්දී විඥානේ වැඩෙද්දී විඥාණය ඒ කාරණෙන් හේතු කරගෙන මේ කය අතහැරලා මෙහින් චුත වෙලා එතකොට කැමති තැනක තමයි බැසගන්නේ. කැමති කියලා කියන්නේ ඇත්තටම පවට නම් අනුව විඥානේ වැඩුණේ ඔන්න දුගතිය උපදිනවා. පිනට අනුව නම් විඥානේ වැඩුණේ සුගති ලෝකෙ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැලි ගෑවිච්ච කුණු ගෑවිච්ච අපිරිසුදු රෙදි කෑල්ලක් තියෙනවා. ඒ රෙදි කෑල්ල රතු පාට හරි නිල් පාට හරි කහ පාට හරි තීන්ත බාණ්‍යනික ඔබලා ඒ තීන්ත පොඟවන කෙනා කල්පනා කරනවා ලස්සන පාටක් බබලන පාටක් ඇති වේවා කියලා. එහෙම ඇති වෙන්නේ නැහැ. ලස්සන පාටක් බබලන පාටක් වර්ණවත් පාටක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රෙදි කෑල්ල අපිරිසුදු බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වගේමයි කියනවා අපිරිසුදුයි නම් සිත. එහෙම නැත්නම් මේ විඥානේ වැඩිලා තියෙන්නේ අපිරිසුදු ක්‍රියාව ඔස්සේ නම්. එයා කැමති වෙන්න ඕනේ කියනවා කය මිදීමන්නේ මන්ති දුගතිය උපදින. ඒ විදිහට පිංගුතුනේ විඥානේ වැඩෙන්නේ තමන් කැමති දෙයට අනුකූලව කටයුතු කිරීමෙන්. තණ්හාවට අනුකූලව කටයුතු කිරීමෙන්. ආසාවට අනුව කටයුතු කිරීමෙන්. පව කරන්න ආසයි නම් පවට අනුව කටයුතු කරනකොට විඥානේ පවට අනුව වැඩෙනවා. පින් කරන්න ආසයි නම් පින් කරන්න කැමති නම් පින් කරද්දී පින්ට අනුව විඥානේ වැඩෙනවා. භාවනා කරන්න කැමති නම් නෙක්ඛම්මයට කැමති නම් ඒ නෙක්ඛම්මයේ භාවනාව කරද්දී නෙක්ඛම්මයේ පුරුදු කරද්දී භාවනා කරද්දී ඊට අනුකූලව විඥානේ වැඩෙනවා. එතකොට මේ ආහාර හතරට හේතු වෙනවා තණ්හාව. එහෙම නැත්නම් ආසාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාර හතරට නිධානය වෙන්නේ තණ්හාව. ආහාර හතර හටගන්නේ තණ්හාවෙන්. ආහාර හතර උපදින්නේ තණ්හාවෙන්. ආහාර හතරට ප්‍රභවය වෙන්නේ තණ්හාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා එකින් එක හේතුඵල ධර්ම විදිහට භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. තණ්හාචායම් බික්වෙකින් නිදානා කින් සමුදයා කින් ජාතිකා කින් පබව. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කුමක්ද මේ තණ්හාවට නිදානය? කුමකින්ද තණ්හාව හටගන්නේ? කුමකින්ද තණ්හාව උපදින්නේ? කුමක්ද තණ්හාවට ප්‍රභවය වෙන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා තණ්හා වේදනා නිදාන වේදනා සමුදය වේදනා ජාතිකා වේදනා පභව විදීමයි තණ්හාවට නිදානේ විදීම හටගන්නේ වේදනාවෙන් නෑ තණ්හාව හටගන්නේ වේදනාවෙන් වේදනාවෙන් තමයි උපදින්නේ වේදනාවෙන් තමයි වේදනාව තමයි ප්‍රභවය වෙන්නේ මුල් වෙන්නේ තණ්හාවට. ତර විදිනවා නම් විදින ස්වභාවයක් ඇද්ද? ඒ විදින ස්වභාවයෙන් තමයි තණ්හාව හටගන්නේ, තණ්හාව උපදින්නේ, තණ්හාවට නිදාණය වෙන්නේ, තණ්හාවට ප්‍රභව වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. විදින ස්වභාවයක් ඇද්ද ජීවිතය තුළ විදින ස්වභාවයක් තියෙනවා. සින්දුවක් අහගෙන ඉඳලා විඳිනවා. වින්දනයක් ලබනවා. පළතුරක් කාලා ඒක විඳිනවා වින්දනයක් ලබනවා. අන්‍යයක කෙනෙක් ඇසුර කරලා වින්දනයක් ලබනවා. ඒකෙන් තමයි මේ තණ්හාව වැඩෙන්නේ. ඒ විඳීමට හේතුව මොකන්ද? ඒ විඳීම උපදින්නේ මොකෙන්ද? ඒ විඳීම නිදාණය මොකද්ද? ඒ විඳීමට ප්‍රභවය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ආයි භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. එහෙම අහලා බුදුරජාණන් වහන්සේ ඒටත් උත්තර දෙනවා. මහණෙනි වේදනා පස නිදාන. විඳීමට නිදාන ස්පර්ශයයි. ස්පර්ශයෙන් තමයි හටගන්නේ. ස්පර්ශයෙන් තමයි උපදින්නේ. ස්පර්ශයයි ප්‍රභවය වෙන්නේ කියලා දේශනා කරනවා. විඳීමට. විඳීමට. එතකොට මෙතන විඳීම කියලා කියන්නේ යමක් ඇසුරු කරලා යමක් පාවිච්චි කරලා යමක් අසමින් දකිමින් යම් වින්දනයක් ලබනවාද ඒක තමයි වේදනාවක් කියන්නේ. ඒකට හේතුව ඒකට නිදාණය ඒක උපදින්නේ ඒකට ප්‍රභවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්පර්ශයයි. ඒ කියන්නේ එකතු වීමයි. මේවාත් සමග එකතු වීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුත් සමග එකතු වීමයි. එකතු වෙන්නේ ඇහෙන්. එකතු වීමේදී විඥානයත් මෙතන සම්බන්ධ වෙනවා. ඒතර ඇහත් රූපයත් ඇහි විඥානයත් එකතු වෙන මේක ස්පර්ශයයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරු මෙන්න මේ ස්පර්ශය තමයි විදීමට නිදාණය. ස්පර්ශය තමයි විදීම ස්පර්ශයෙන් විදීම හටගන්නේ. ස්පර්ශයෙන් තමයි උපදින්නේ විදීමට ප්‍රභවයේ ස්පර්ශයයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආය අහනවා ප්‍රශ්නයක්. මහණෙනි ස්පර්ශයට නිදාණය මොකක්ද? ස්පර්ශය හටගන්නේ කුමකින්ද? ස්පර්ශය උපදින්නේ කුමකින්ද? ස්පර්ශයට ප්‍රභවය මොකක්ද? මේ එකතු වීමට නිදාණය මොකක්ද? එකතු වීම හටගන්නේ කුමකින්ද? එකතු වීම උපදින්නේ කුමකින්ද? එකතු වීමට ප්‍රභවය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතුව ඒට නිදාණය ඒ උපදින්නේ ඒකට ප්‍රභවය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආයතන 6 කියලා දේශනා කරනවා. ඇස නම් වූ කන නම් වූ නාසය නම් වූ දිව නම් වූ කය නම් වූ මනස නම් වූ ආයතන 6 කියලා දේශනා කරනවා. මේ ඇස තිබ්බොත් තමයි බාහිරත් එක්ක එකතු වෙන්නේ. කන තිබ්බොත් තමයි බාහිරත් එක්ක එකතු වෙන්නේ. නාහය තිබ්බොත් තමයි බාහිරත් එක්ක එකතු වෙන්නේ. දිව තිබ්බොත් තමයි බාහිරත් එක්ක එකතු වෙන්නේ. කය තිබ්බොත් තමයි බාහිරත් එක්ක එකතු වෙන්නේ. මනස තිබ්බොත් තමයි බාහිර අරමුණත් සම එකතු වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආයෙ ප්‍රශ්නයක් අහනවා මහණෙනි ආයතන 6ට නිදාණය මොකක්ද? ආයතන 6 හටගන්නේ කුමකින්ද? ආයතන 6 උපදින්නේ කුමකින්ද? ආයතන 6ට ප්‍රභවය වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නාම රූපයයි නිදාණය. නාම රූපයෙන් තමයි හටගන්නේ. නාම රූපයෙන් තමයි උපදින්නේ. නාම රූපයයි ප්‍රභවය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නාම රූපය. ආයතන 6 කියලා දෙයක් තියෙන්නේ. ආයතන 6 කියලා දෙයක් උපදින්නේ නාම රූපේ. නාම රූප භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා
රූප කිව්වට පස්සේ සතර මහා ධාතු. සතර මහා ධාතුවේ හටගත්ත දේ. නාම කියන්නේ විඳින ස්වභාවයක් ඇද්ද? හඳුනා ගන්න ස්වභාවයක් ඇතිද? චේතනා ස්වභාවයක් ඇතිද? සංකාර ස්වභාවයක් ඇතිද? ස්පර්ශ ස්වභාවයක් ඇතිද? මානසිකාර ස්වභාවයක් ඇතිද? ඒතර වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර නම් වූ ස්වභාවයක් ඇද්ද යම් තැනක. ඒ අතරේ ඒ ස්වභාවයත් රූප නම් වූ ස්වභාවයක් ඇද්ද? අන්නේ ස්වභාවයන් දෙක තියෙනවා නම්. ඒතර නාම ගත්තොත් වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර ඒක නාම. හතර මහා ධාතු ඇද්ද? සතර මහා ධාතුන් හටගත් ස්වභාවයක් ඇද්ද? ඒක රූප. මේ නාම රූපයයි. මෙන්න නාම රූප නම් වූ ස්වභාවය ඇද්ද? ඒ නාම රූප නම් වූ ස්වභාවය තියෙන තැන නාම රූපෙන් තමයි ආයතන 6 හටගන්නේ. නාම රූපේ තමයි නිදානේ. නාම රූපයෙන් තමයි උපදින්නේ. නාම රූපේ ප්‍රභවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නාම රූපයට නිදානේ මොකක්ද? නාම රූපේ හටගන්නේ කුමකින්ද? නාම රූපේ කුමකින්ද උපදින්නේ? නාම රූපයේ ප්‍රභවය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානේ තමයි නාම රූපයට නිදානේ. විඥානේ තමයි නාම රූපේ විඥාණයෙන් තමයි නාම රූපේ හටගන්නේ. විඥාණයෙන් තමයි නාම රූපේ උපදින්නේ. විඥානේ තමයි ප්‍රභවය නාම රූපයට. ඒක දැනීම. විඥානේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැනීම. එතකොට දැනීම තමයි නාම රූපයට හේතුව. දැනීමෙන් තමයි හටගන්නේ. දැනීමෙන් තමයි උපදින්නේ. දැනීම තමයි ප්‍රභවය. මුල. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට එතකොට දැනීම කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. ඇහැට දැනීම. දැන් මේ අත ඇල්ලුවට පස්සේ අපිට දැනෙනවා නම් ඒ දැනීම තමයි විඥානය කියන්නේ. ඒ දැනීම ඇහිත් තියෙනවා, කනෙත් තියෙනවා, නහයෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා, මනසෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ අහනවා විඥාණයට නිදානිය මොකද්ද? විඥානෙ කුමකින්ද හටගන්නේ? විඥානෙ කුමකින්ද උපදින්නේ? විඥාණයට ප්‍රභවය මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සංකාරය තමයි විඥාණයට නිදානිය. සංකාරයෙන් තමයි විඥානය හටගන්නේ. සංකාරයෙන් තමයි උපදින්නේ. සංකාරය තමයි ප්‍රභවය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සංකාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සංකාර තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ලෙස. කාය සංකාරයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආස්වාස ප්‍රස්වාසය. වචී සංකාරයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විතක්ක ਵਿਚාර. චිත්ත සංකාරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනා සංඥා. විඳීම් හඳුනා ගැනීම. එතකොට ආස්වාස ප්‍රාස්වාස තියනවාද? විතක්ක ਵਿਚාර තියනවාද? විඳීම් හඳුනා ගැනීම තිබෙනවාද? අන්නේ සංකාරය තමයි විඥාණයට නිදානේ. ඒ සංකාරයෙන් තමයි විඥානේ හටගන්නේ. ඒ සංකාරය තමයි විඥානේ ඉපදින්නේ. ඒ සංකාරයෙන් තමයි විඥානේ උපදින්නේ. ඒ සංකාරය තමයි විඥානේ ප්‍රභවය වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒතර ඒවා අපි මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන ඊට පස්සේ ආයයි විමසන්න ඕනේ, සිහි කරන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාස නැත්තම් මොකද වෙන්නේ? විඥානේ මොකක් වෙනවද කියලා අපි දැනගන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා සංඛාරා චමේ භික්ඛවේ කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පබවා මහණනි සංඛාරයට නිදානිය මොකක්ද? මුල. එහෙම නැත්නම් හේතුව. සංඛාරය හටගන්නේ කුමකින්ද? සංඛාරය උපදින්නේ කුමකින්ද? සංඛාරයට ප්‍රභවය මුල වෙන්නේ මොකක්ද? ප්‍රභවය වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාව තමයි නිදානේ. අවිද්‍යාවෙන් තමයි හටගන්නේ. අවිද්‍යාවෙන් තමයි උපදින්නේ. අවිද්‍යාව තමයි
ප්‍රභවය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංඛාරයට. සංඛාරයට. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ? දුක ගැන දන්නේ නැහැ. දුක හටගන්නේ මෙහෙමයි කියලා දන්නේ නැහැ. දුකේ නැතිවීම ගැන දන්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ගැන දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිමත පරිපූර්ණ අවබෝධයක් නැහැ. සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒක නිදානයක් එහෙම නැත්නම් ඒක හේතුවක් වෙනවා සංකාරයට. විතක්ක ਵਿਚාරයට, හිතීම හඳුනා ගැනීමට, ආස්වාස ප්‍රාස්වාසයට හේතුවක් වෙනවා. සංකාරයට හේතුවක් වෙනවා. ඒ නොදන්නාකමම සංකාරේ හට ගැනීමක්. ඒ නොදන්නා කැමීමම තමයි සංකාරේ හට ගැනීම වෙන්නේ. නොදන්නා කමින් සංකාරය හට ගන්නවා. නොදන්නා කමින් සංකාරය උපදිනවා. නොදන්නා කමම සංකාරේ ප්‍රභවය වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආකාරයට මේ විදිහට මහණෙනි අවිද්‍යාවෙන් සංකාරේ හටගැනීම සිදු වෙනවා. සංකාරයෙන් විඥානේ හටගන්න. විඥාණයෙන් නාම රූප හටගන්නවා. නාම රූපයෙන් ආයතන හට ගන්නවා. ආයතන හයෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයෙන් විදීම ඇති වෙනවා. විදීමෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාවෙන් බැඳිලා යනවා. අන්න සත්‍යය. බැඳීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවය හට ගන්නවා. පාදානෙන් පාදානපච්චය භවෝ. එතකොට බැඳීමෙන් භවයේ සකස් වීම සිදු වෙනවා. භවයේ හට ගන්නවා. බැඳීමෙන් භවයෙන් උපදිනවා. භවයේ හේතු කරගෙන උපදිනවා. ඉපදීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාටපත් වෙනවා, මරණයටපත් වෙනවා, ශෝක කරනවා, වැළපෙනවා, කඳුල හෙලනවා, සුසුම් හෙලනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මුළු මහත් දුකම හට ගන්නවා කියලා දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ තුර මේ දේශනා කරන්නේ කෙනෙක් දුකටපත් වෙන ස්වභාවය. ඒතර මේ දුකටපත් වෙන්න මේ ආහාර හේතු වෙනවා. දැන් මුලින් ඉඳන් අපි මේ සූත්‍ර දේශනාවේදී කතා කරොත් ආහාර. එතකොට මේ ආහාර ගැන කතා කරන්න තියෙන්නේ සත්වයක් විදිහට ඉන්නකොට. රූපයට බැඳලා යනවා නම්, විඳීමට බැඳලා යනවා නම්, රූපයට බැඳලා යනවා නම්, විඳීමට බැඳලා යනවා නම්, හඳුනා ගැනීමට බැඳලා යනවා නම්, චේතනාවට බැඳලා යනවා නම්, විඤ්ඤාණයට බැඳලා යනවා නම්, මමයේ කියලා බැඳලා යනවා නම්, මගේ කියලා බැඳලා යනවා නම්, තණ්හාවෙන් බැඳලා යනවා නම් අන්න සත්වය. ඉතින් මේ සත්වයා විදිහට ඉන්න දැන් අපි ගත්තොත් අපේ ජීවිතය ගැන කල්පනා කළොත් මේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ අතරේ ශෝක කරනවා, වැළපෙනවා, කඳුළු හෙලනවා, සුසුම් හෙලනවා. එහෙම ස්වභාවයක් තියෙනවා ඒ සත්වයා. ඉතින් ඒ සත්වයාගේ සත්ත්ව ස්වභාවය තුළ ඒ සත්වයාගේ පැවැත්මට ආහාර හේතු වෙනවා. කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ඉතින් මේ ආහාරෙ පවතින්නේ, මේ ආහාරෙ තියෙන්නේ, මේ ආහාරෙ හටගන්නේ, මේ ආහාරෙ උපදින්නේ, මේ ආහාරෙට ප්‍රභවය වෙන්නේ තණ්හාව. තණ්හාව නැත්තම් මේ ආහාරයක් නෑ, සත්ත්ව ස්වභාවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව තියෙන්නේ විඳින නිසායි. විඳනයක් ලබන නිසායි. විඳින්නේ එකතු වෙන නිසායි. ස්පර්ශය. එකතු වෙන්නේ ආයතනයන් තියෙන නිසායි. ආයතනේ තියෙන්නේ නාම රූප තියෙන නිසායි. නාම රූප තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥානේ තිබ්බොත්. විඥානේ තියෙන්නේ
සංකාරය තිබ්බොත් සංකාරය තියෙන අවිද්‍යාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මේ විදිහට මහණෙනි අවිද්‍යාව නිසා සංකාරය තියෙනවා, සංකාරය නිසා විඥානය තියෙනවා, විඥානය නිසා නාම රූප තියෙනවා, නාම රූප නිසා ආයතන 6 තියෙනවා, ආයතන 6 නිසා ස්පර්ශය තියෙනවා, ස්පර්ශය නිසා විඳිනවා, විඳීම තියෙනවා, විඳීම නිසා තණ්හාව තියෙනවා, තණ්හාව නිසා උපාදානය තියෙනවා, උපාදාන නිසා භවය තියෙනවා, භවය නිසා උපදිනවා, උපදින නිසා මුළු මහත් දුකම හට ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ. ඒ අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණොත්, අවිද්‍යාව නිරුද්ධ වුණොත්, ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළොත් මේ කියන්නේ අරහත්ත්වය. එතකොට මේ අවිද්‍යාව ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ සංකාරයත් නිරුද්ධයි. සංකාරයත් නිරුද්ධ වෙනකොට විඥානයත් නිරුද්ධයි. විඥානයත් නිරුද්ධ වෙනකොට නාම රූපයත් නිරුද්ධයි. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධයි. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධයි. ස්පර්ශ නිරුද්ධ වීමෙන් විදීම නිරුද්ධයි. විදීම නිරුද්ධ වීමෙන් තණ්හාම නිරුද්ධයි. තණ්හා නිරුද්ධ වුණාට පස්සේ අන්න ආහාර නැහැ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවයත් නිරුද්ධයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධයි. ඉපදීම නිරුද්ධ වීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. දිරීමක් ඇද්ද, වෙනසීමක් ඇද්ද, මරණයක් ඇද්ද? ඒ වගේ තමයි ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් මෙලීම් ඇතිද? ඒ හැම දුකක්ම නිරුද්ධයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණය භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අපි ආයෙත් මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල විදිහට විස්තර කරන්නා වූ මේ දේශනා ශ්‍රවණය කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. පඬිතෙක් වීම පිණිස උපකාරී වන්නා වූ දේශනා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් පඬිතෙක් වෙන්න ඕන නම්, පඬිතෙක් නම් එයා විමසන්න ඕනේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද විදිහට. ඉතින් එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දැකලා මේ සත්‍යයගේ මේ දුකේ සත්‍යයගේ හට ගැනීම පිණිස හේතු වෙන දේවල් භාග්‍යතුන් වහන්සේ මනාකොට දැකලා දේශනා කරේ. ඉතින් හට ගන්න වෙනසෙන බවක් තිබෙන්නේ, හේතුන්ගේ සකස් වෙන බවක් තියෙන්නේ, හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන බවක් තියෙන්නේ. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අනිත්‍ය බවක් තිබෙන්නේ. ඉතින් මේ ගැන දන්නේ නැතුණාට පස්සේ තමයි පින්වතුනි දිගින් දිගටම ආයයි තණ්හාවෙන් බැඳි බැඳි මේ ආහාර සකස් වෙනවා. මේ සසරේ කෙලවරක් නැහැ. සසරේ ඉක්මවා යමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මනාකොට දැනගනිමු, ඉගෙන ගනිමු, විමසමු, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවටපත් වෙමු. අපිටත් මේ දුක්ඛිතව සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු